වීඩියෝ ඇමතුම්ද සමග මැසෙන්ජර් සේවාවන් රැසකට සහ POTV Go සඳහා නොමිලේ ඩේටා SLT ජාලය තුළ ඇමතුම් සඳහා 50% වට්ටම්. ශ්‍රී ලංකා ටෙලිකොම්. ආයිබෝවන් ඔබෙක් වන්නේ අද දින දහවල් 12:30 මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. තවත් COVID-19 ආසාදිතයන් 24ක් හමු වෙයි. ආසාදිතයන් ගණන 295ක් දක්වා ඉහළට. ඇඳිරි නීතිය ලිහිල් කරන වේලාවන් සංශෝධනය කරයි. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලමට ලබන සඳුදාතෙක් ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ. ලෝපුරා COVID-19 මරණ 1,65,000 ඉක්මවයි. සිය රසායනාගාරයකින් වෛරසය ව්‍යාප්ත වූ බවට එල්ලවන චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන්ට ඇප. මැතිවරණයට දින නියම කිරීමේ බලය කොමිසම සතු බව මැතිවරණ කොමිසමේ සභාපති කියයි. නව ලයිෆ්බොයි ඔලිව් විෂබීෂවලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ්බොයි ආරක්ෂාවෙන් නොබියව ඉදිරියට. COVID-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවදානම් කලාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක කිහිපේ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද උදැසන 5ට තාවකාලිකව ඉවත් කෙරුණා. කෙසේ වෙතත් මීට පෙරගෙන තිබූ තීරණය වෙනස් කරමින් කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය එළඹෙන අප්‍රේල් 27 වන සඳුදා උදැසන 5 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. එළඹෙන සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේ මුළු රටටම ඇඳිරි නීතිය බලපැවැත්වනු ඇති. රජයේ පෙරගෙන තිබූ තීරණය අනුව කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල සහ අම්පාර යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද උදැසන 5 සිට තාවකාලිකව ඉවත් කෙරුණා. ඒ සමගින්ම දිස්ත්‍රික්කවල ජනතාව නගර වෙත පැමිණි අයුරුයි මේ. ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග එම දිස්ත්‍රික්කවල පමණක් අද සිට පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ අනුව දහවනේ සඳහා බස් රථ 4700ක් යොදා ඇති අතර දුම්රිය රියදුරන්ගේ සංගමය සඳහන් කළේ අද දිනේ දුම්රිය 4ක් දහවනයට යොදවා ඇති බවයි. අද දිනේ ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල දහවනේ සඳහා බස් රථ සහ දුම්රිය යොදා ඇති නමුත් ඒවා භාවිත කළ හැකි වන්නේ සේවා සැපීම සඳහා සහභාගී වන්නන්ට පමණයි. බස් රථ තුළ උපරිම දුරස්ථභාවය පවතින ලෙස අසුන්ගත යුතු වන අතර මගින් සංඛ්‍යාව 25ක් වේ යුතු වනවා. දෙයත් සෝදා ගැනීමට අවශ්‍ය පහසුකම් බස් රථ සහ දුම්රිය වලට සපයන අතර අනවශ්‍ය පුද්ගලයන් පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක අංශවල සහාය හිමිවන බවද මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළා. කෙසේ වෙතත් රාජ්‍ය උපදෙස්වලට අනුකූල නොවී දුරස්ථභාවය රැක ගැනීමෙන් තොරව මගින් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන අයුරු අද දක්නට ලැබුණා. මේ අතර ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ තීන්දුව රජය නැවතත් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව අද උදැසන 5ට ඇඳිරි නීතිය ඉවත් කෙරුණු දිස්ත්‍රික්කවලට අද රාත්‍රී 8 සිට යලි ඇඳිරි නීතිය පැනවෙන අතර ඉන්පසු අප්‍රේල් 24 වන සිකුරාදා දක්වා පමණක් සෑම දිනකම රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය එළඹෙන අප්‍රේල් 27 වන සඳුදා අලුයම දක්වා දීර්ඝ කරන බව ජනාධිපති කාර්යාලය අද නිකුත් කළ ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනයෙහි සඳහන්. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 වන සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8 සිට පසුදා උදැසන 5 දක්වා පමණයි. අප්‍රේල් 24 වන සිකුරාදා රාත්‍රී 8 සිට එම දිස්ත්‍රික්කවලට යලි ක්‍රියාත්මක කරන ඇඳිරි නීතිය අප්‍රේල් 27 වන සඳුදා උදැසන 5 දක්වා බලපැවැත්වෙනවා. ඒ අනුව සතියන්තයේ අප්‍රේල් 25 වන සෙනසුරාදා සහ අප්‍රේල් 26 වන ඉරිදාත් දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනවා.
කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම සියලු දෙනාට සම්පූර්ණයෙන් තහනම් බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඇදින නීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු ආදී සම්බන්ධයෙන් කලින් ප්‍රකාශයට පත් කළ කොන්දිසි සහ උපදෙස් නොවෙනස්ව ක්‍රියාත්මක වන බවද එම නිවේදනයේ දැක්වෙනවා. මේ අතර ඇදින නීතිය හේතුවෙන් නිවෙස්වලට සීවාවී සිටින ජනතාවට මානසික සුවතාවක් ගෙන දීම සඳහා පොලිසිය විසින් ක්‍රියාත්මක කරන විනෝදාස්වාද ප්‍රසංග ඊයේ දිනේත් ස්ථාන කිහිපයකදී පැවැතුණා. තවත් පුද්ගලයන් 24 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මේ දක්වා වැඩිම ආසාදිතයන් ගණනක් එකවර හඳුනා ගැනුණේ අද දිනේදී. ඒ අනුව මෙරට සිටින COVID-19 ආසාදිත සංඛ්‍යාව 295 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදිත බවට අද පුද්ගලයන් 24 දෙනෙකු හඳුනාගත් අතර දිනක් තුළ එකවර මෙරටින් හඳුනාගත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙයයි. අද දිනේ වාර්තා වූ සියලුම ආසාදිතයන් කොළඹ 12, කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවතෙන් වාර්තා වූ COVID-19 වෛරසය ආසාදනය වූ කාන්තාව පදිංචිව සිටින ප්‍රදේශයෙන් හඳුනාගත් අතර සියලු දෙනා නිරෝධායනයට ලක්වමින් සිටින පිරිසක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් අද වන විට වාර්තා වූ COVID-19 රෝගීන් ගණන 39ක්. ඒ දිනය තුළද COVID-19 ආසාදිතයන් 17 දෙනෙකු හඳුනා ගැනුණා. 17 දෙනාගෙන් ප්‍රථමයෙන්ම දාන්නා 15 වෙනිදා කාන්තාවක් පැමිණෙනවා කොටහෙන ප්‍රදේශයෙන් වයස අවුරුදු 59ක කාන්තාවක්. මේ කාන්තාව පැමිණෙන්නේ ඉන්දියාවේ සංචාරයකට ගිහිල්ලා ආවන් පස්සේ එහිදී කාන්තාව දැනුම් දීලා තිබ්බේ ඇයට කාන්තාව ඉඳගෙන ආපු ගුවන් යානයේදී යහපැත්ත හිටගෙන කැස්සක් තිබ්බයි කියලා ඊට පස්සේ කිව්වයි කියලා සීට් එකත් මාරු කරගත්තයි කියලා පසුව කියලා තිබ්බා. නමුත් මම එන්නේ අපේ ජාතික රෝහලට 15 වෙනිදා. ඒ ආපු ගමන් ඇයට වැළඳුනිත් එක්කම ගමන්ම අපි ඒ සම්බන්ධ පරීක්ෂණ කරගෙන යනවා. අපි වහාම වුණ නිරෝධායන ලක් කරනවා. සමහර පුද්ගලයන් ඒ වෙලාවේ හැකියපමණින් රැගෙන යනවා. PCR පරීක්ෂණ අපි ආරම්භ කරනවා. 15 වෙනිදා හම්බුනාම 17 වෙනිදා උදෑසන වෙද්දී අපිට හමු වෙනවා ඇයගේ සැමියා ඒ වගේම පුතු දෙන්නම ආසාදිතයන් බවට පත් වෙලා. ඊට පස්සේ පසුදින ආපහු හමු වෙනවා තවත් 6 දෙනෙකු ඇගේ නිවසට නිවස් දෙකකට පමණ එහා පැත්තේ ඉන්න කඩ. ඊට පස්සේ ඊයේ මේ හමු වුණ 17න් 15 දෙනෙක් කෙලින්ම මේ එහා ගෙදර අල්ලපු නිවසේ එක නිවසේ 10 දෙනෙක්. ඒත් එක්කම ඉතුරු 5 දෙනා ඒත් අසල ඔවුන්ගේ ඥාතීන් සහ අසල්වැසියන් 15 දෙනෙක්. ඒ ආකාරයෙන් තමයි මේ කාන්තාවගේ නිවස අවට මේ කට්ටියගේ කිසිම ලක්ෂණයක් නොමුණුතුනත් මේ කාන්තාව හින්දා අපි වහාම PCR පරීක්ෂණ කිරීමටත් ඔවුන් රැගෙන යාමටත් කටයුතු කරලා තිබෙනවා. එතනින් 15ක් හමු වෙනවා. ඊට අමතරව තව එක පුද්ගලයෙක් අන්තිමට හම්බුණ පුද්ගලයා එයා ඇවිල්ලා මේ කාන්තාවගේ ස්වාමි පුරුෂයාගේ ළඟින් ඇසුරු කරපු පුද්ගලයෙක් ඔහුවත් නිරෝධායනට ලක් කරලා තිබ පුද්ගලයෙක්. ඊට අමතරව තමයි තව එක්කෙනෙක් හමු යන්නේ මීගමේ මීට සති 3කට පමණ උඩදී ඔබට මතකයි 120 හැටියට අපි හඳුනාගත්තේ පුද්ගලයා මිය ගියා. මිය පුද්ගලයා මිය ගියන් පස්සේ මීගම ප්‍රදේශයෙන් පසුව ඇසුරු කරපු දෙවනි තුන්වෙනි කියලා ඇසුරු කරපු පුද්ගලයන් අපි අරන් ගිහලා පනිච්චාන්කේනි නිරෝධායන මධ්‍යස්ථාන මේ වෙනට නිරෝධායන වෙමින් පවතින්නේ. ඉතින් ඒ එක්කෙනෙක් තමයි මේ ආකාරයට සමුනේ. ඒ අනුව මෙරට සිටින වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 295 දෙනෙකු දක්වා ඉහළ යන අතර වෛරසය ආසාදිතව සිටි 96 දෙනෙකු ඉන් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 192ක්. මීට අමතරව වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන පුද්ගලයන් 122 දෙනෙකුද දෙවැනි රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. COVID-19 වෛරසය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 1,65,000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ වෛරසය පැතිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමරිකානු විමර්ශකයන් චීනය වෙත යැවීමට අවශ්‍ය බවයි. යම් හේකින් COVID-19 වෛරස ව්‍යාප්තිය සඳහා චීනය දැනුවත්ව වගකිව යුතු නම් ඊට නිසි ඵල විපාක විඳීමට චීනය සූදානම් විය යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇගවුවා. ඉන්ද නොනැවති ජනාධිපතිවරයා දැන් පවසන්නේ වෛරසයේ පැතිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමරිකානු විමර්ශකයින් චීනය වෙත යැවීමට අවශ්‍ය බවයි. දෛනික කොවිඩ් මාධ්‍ය හමුවට එක්කමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබුණා. කෙසේ වෙතත් ඇමරිකාව මීට පෙරද චීනයට ඇතුළුවීමට ඉල්ලීම් කර ඇති නමුත් ඒවා ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඇමරිකාව දිගින් දිගටම චෝදනා කරන්නේ චීනය COVID-19 වෛරසයේ තරම පිළිබඳව නිවැරදි තොරතුරු රඳවාගෙන සිටින බවයි.
කෙසේ වෙතත් COVID-19 වෛරසය චීනයේ වූහාන්හි අධි ආරක්ෂිත රසායනාගාරයකින් ලෝකයට ව්‍යාප්ත වූ බවට සිදු කරන අනාවරණයන් එම රසායනාගාරයේ අධ්‍යක්ෂවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. කොවිඩ් වෛරස ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමට ලක් වූ ඇමරිකාවෙන් ඊයේ දිනේ පමණක් ආසාදිතයින් 25511 දෙනෙක් හමු වූයේ එරට ආසාදිතයින් ගණන 7,64,303 දක්වා ඉහළ දමමින්. ඊයේ දිනේදී පමණක් එරටින් මරණ 1561ක් වාර්තා වුණේ සමස්ත මරණ ගණන 40548 දක්වා ඉහළ දමමින්. එවැනි පසුවීමකදී නිවසේ රැඳී සිටීමේ දැඩි නියෝගවලට එරෙහිව ඇමරිකා පුරා ප්‍රාන්ත කිහිපයක අද දිනේත් විරෝධතා පැවැත්වුණා. ගත වූ පැය 24 තුළ පුද්ගල මරණ 410ක් වාර්තාවීමත් සමග ස්පාඤ්ඤයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 20,453ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට ආසාදිතයින් සංඛ්‍යාව අද වන විට වාර්තා වූයේ 1,98,674ක් ලෙසයි. ස්පාඤ්ඤය අනුව යමින් කොවිඩ් ව්‍යාප්තියේ පීඩාවට පත් ප්‍රංශයේද දැනට පවතින දැඩි සංචරණ සීමා ලිහිල් කිරීමට අවධානය යොමු කර තිබෙනවා. වෛරසය අවදානම සමග කල්දමා ඇති මහමැතිවරණයට දින නියම කිරීමේ අයිතිය මැතිවරණ කොමිසම සතු බවත් කල්තබීමට හෝ පැවැත්වීමට කොමිසමට බලපෑම් කිරීමට කිසිවකුට නොහැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ මහතා සඳහන් කරන්නේ මැතිවරණ කොමිසම තුල කතා කළ යුතු දේ විශේෂයෙන්ම විවාදයට තුඩු දෙන හෝ සමාජ සංවේදී කරුණු කොමිසම තුල සාකච්ඡා කිරීමට පෙර ඒ පිළිබඳ ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම තමා හෝ මැතිවරණ කොමිසම සිදු නොකරන බවයි. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මහමැතිවරණයේ පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය සටහන් කර තිබෙනවා. සිය සටහන මගින් මේ මහතා පෙන්වා දෙන්නේ මහමැතිවරණයේ පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම තුල කතා කළ යුතු දේ විශේෂයෙන්ම විවාදයට තොඩු දෙන හෝ සමාජ සංවේදී කරුණු කොමිසම තුල සාකච්ඡා කිරීමට පෙර ඒ පිළිබඳ ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම තමා හෝ මැතිවරණ කොමිසම අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් නොවන බවයි. ඒ අනුව තමා දරන මතය දැනට ප්‍රකාශයට පත් කළ නොහැකි බව ඔහු පවසනවා. එමෙන්ම පවතින තත්ත්වය පිළිබඳව සියලු කරුණු මෙන්ම සෑම විකල්ප ක්‍රියාමාර්ගයක් පිළිබඳවම සාකච්ඡා කරන නමුත් කල්තබා ඇති මැතිවරණයේ පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීමේ බලය මැතිවරණ කොමිසම සතු බව සභාපතිවරයා පෙන්වා දෙනවා. කෙසේ වෙතත් කොමිසම වෙත සංනිවේදනය කරන ලද සෑම කරුණක් සහ රටේ තත්ත්වය විශේෂයෙන්ම වසංගතය නිසා සහ ඒ පාලනය කිරීම සඳහා පනව ඇති නීතියන් පිළිබඳව මෙන්ම නිදහස් සහ සාධාරණ විනිවිද බවින් යුතු සහ විශ්වසනීය ඡන්ද විමසීමක් පැවැත්වීමට අවශ්‍ය යහපත් වාතාවරණය ඇති කර ගැනීම සම්බන්ධයෙන් කොමිසම සලකා බලන බව ඔහුගේ සටහනේ සඳහන්. නිෂ්පාදිත දිනය කවදත් අලුත් වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අපමත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා. ඒ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඇඳරි නීතිය කඩකිරීම එය කඩකිරීම සඳහා ආධාර අනුබලදීම පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ පසුගිය 13 වනදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අනතුරුව පසුගිය 14 වනදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ අනුව අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී නුගේගොඩ මහේස්ත්‍රාත් ඒ.එම්.එම්. මිහල් මහතා පැවසුවේ සැකකාර හිටපු මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසයි. එය ගෙවන තෙක් පුද්ගලික ඇප මත නිදහස් කිරීමට හැකියාව පවතින බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබෙනවා. සැප්තැම්බර් 28 වනදා නඩුව යලි කැඳවීමට නියමිතයි. මම පත් කරපු කරුණු සලකා බලලා රංජන් රාමනායක මහත්තයට ඇප දීලා තියෙනවා. පන්නාගාරම මුදාහරින්න පුළුවන් කියලා නියෝගයෙන් තියෙනවා. ඉන්දියාවේ සහ පාකිස්තානයේ රැඳී සිටින පළමු ශ්‍රී ලාංකික සිසුන් කණ්ඩායම හෙට දිනේදී මෙරටට රැගෙන එන බව සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මිනුවන්ගොඩ මහරුහලේ අද නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. මම හිතන්නේ හෙට දවසේ වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා පිට රටවල් ඉන්දියාවේ හා පාකිස්තානයේ වගේ රටවල් වල ඉන්න ශිෂ්‍යාවන් ප්‍රමාණය පළවෙනි කණ්ඩායම හෙට ගේන්න. ඒකට දැන් සූදානම කොහොමද? ගුවන් තොටුපොළ මේ වෙනකොට ඒ සඳහා සූදානම් වෙලා තියෙනවා. එන සියලු දෙනාවම ඒ සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි නිරෝධායනකට ලක් කරනවද පරීක්ෂණ කරනවද ඒ සඳහා යුද හමුදාවත් ගුවන් හමුදාවත් කාර්ය මණ්ඩලයට උදව් කරනවා. ඒ අයව ගෙන්න ගන්නේ මොන ගුවන් යානායවලද? එතකොට කොච්චර දැනට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඒ
දරුවන්ව ගේන්න කටයුතු කරලා තියෙනවා. මම කොච්චරක් විතර පිරිසක් යන බලාපොරොත්තු වෙනවද හෙට? හෙට දවස තුල පමණ මම හිතන්නේ 130ක් වගේ ප්‍රමාණයක් ලංකාවට පළවෙනි කණ්ඩායම ගේන්න බලාපොරොත්තු වෙනවා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මෑතකදී අත්අඩංගුවට ගත් සියලු දෙනාම ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ බවට සාක්ෂි රැසක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. අද දෙරණ 24 නාලිකාව ඔස්සේ විකාශය වූ බිග් ෆෝකස් වැඩසටහන හා එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා. පියතුමනි මතකද වෙලාව මතකද දවස? අමතක කරන්න බැරි දවසක් ඕක. අප්‍රේල් මාස 21 වෙනිදා පාස්කු මංගල්‍ය පූජාව සමරන වෙලාවේදී හරියට 8:45 මේක. ඔබ කොහෙද හිටියේ වෙලාවේ? ඒ දවස දිව්‍ය පූජාව පුද කළේ මමයි. සාමාන්‍යයෙන් පියතුමෙක් ඉන්නේ අල්තාරයේදී. ඒ බෝම්බ පිපුරන වෙලාවේදී මම අල්තාරයේ හිටියේ. කොච්චිකඩේ දේවස්ථානයේ. කොච්චිකඩේ දේවස්ථානයේ. මම දැක්කා පිපිරීමක්. ඒක යාඥා මොහොතක්. අපි 4 වෙනි විශ්වාසයේ යාඥාව කියාගෙන හිටියේ. ඒ මොහොතේදී තමයි මේ බෝම්බ පිපිරීම මම දැක්කේ. ගිනි බෝලයක් වගේ මම දැක්කා. තව ටිකක් ළඟ පිපිරීම සිද්ධ වුණා නම් ඔබ සමහර විට මේ ස්ථානේ නොඉන්නටත් තිබුණා. නිසැකවුණා. මට හිතෙන්නේ 9 මාර වගේ වෙනකොට ඉඳන් තමයි අපිට තුවාල කරුවන් රෝහලට ලැබෙන්න පටන් ගත්තේ. ඉතින් මොනියම හේතුවක් නිසා මේ සම්බන්ධයෙන් කරන ට්‍රයජ් ඩ්‍රිල් එකක් එහෙම නැත්නම් මේ පුහුණු වීමක් ඊට කලින් සතියේ එතනම රෝහලේ හදිසි අනුසුරංශයේ අපි කරලා තිබ්බා. උදේ 9 මාරේ ඉඳන් හවස 6 විතරනකම් අපිට ඇඩ්මිෂන් ආවා. මලසිරුව ආවා. ඉරිද දවසක් නිසා සාමාන්‍යයෙන් ශල්‍යගාර එකයි වැඩ කරන්නේ. නමුත් ශල්‍යගාර 6ක් අපි මේ මොහොතේම ඕපන් කරා. එතකොට LTT පාවිච්චි කරපු උපක්‍රම සහ මේ බෝම්බ පිපිරවීමට මේ අය පාවිච්චි කරපු උපක්‍රම අතර බෝම්බ විශේෂඥයෙක් විදිහට යම්කිසි පැහැදිලි වෙනසක් දකින්නවද? බෝම්බ කිව්වම පොදුවේ හැමෝම බෝම්බ එකයි. මොකද මම මුලින්ම දැනගත්ත මේක උසස් ප්‍රමුඛ ව්‍යාසිත කියන පිපිරීමක්. හොයාගෙන යනකොට මට හම්බුණා ස්මරණ මරණ බෝම්බ කරුවෙක්ගේ හිසක්. අනේ මෙන් වෙන ක්‍රමයක් තියෙනවා හිස. ඒ ක්‍රමය අපිට හඳුන ගන්න පුළුවන්. ඔබ යන්නේ ශැංග්‍රීලා එකට? මම යන්නේ ශැංග්‍රීලා. සමහරට මේ කියන ඝාතකයා මේ සහරාන්ගේ හිස වෙන්නට ඕන ඔබට හම්බ වෙන්නේ. අපි යනවා වීඩියෝ රූම් එක ලොකු CCTV කැමරා රූම් එක. පිපිරීම ගාව ඉඳලා අපි ආපස්සට යෑමේදී තමයි ওই සහරාන් සහ ඔහුගේ සහෝදරයා දෙන්න 612 කාමරේ. කාමරෙන් එළියට එනවා ඒ අය ඇවිල්ලා පුපුරව ගන්නවා ඒ කියන්නේ. එතන ඉඳලා තමයි මේක මේ අහවල්ලු කියන මතය නිරීක්ෂණය වෙන්නේ. දැන් මේ තොරතුරු හම්බෙච්ච තැන්වල සහ අදාළ පුද්ගලයෝ සම්බන්ධ විමර්ශන වාර්තාවේ කොතනද ඔබ දැන් ඉන්නේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වෙන විට කරන විමර්ශන වලින් හඳුනාගෙන තියෙන තොරතුරු අනුව දැනට ප්‍රහාරයේ සැලසුම් කළ ඒ සම්බන්ධයෙන් උදව් උපකාර කර අය සම්බන්ධයෙන් තොරතුරු හෙළිවෙමින් පවතිනවා. පසුගිය සති කිහිපය තුළ අත්අඩංගුවට ගත්ත තැනැත්තන්ගේ තියෙන ප්‍රකාශ සහ ඊට කලින් අපි විමර්ශනය කරලා ලබාගත් ප්‍රකාශ දුරකථන විශ්ලේෂණ සහ ආගිය තැන් සම්බන්ධයෙන් වෙනත් තාක්ෂණ ක්‍රම ඔස්සේ ලබාගත් තොරතුරුත් එක්ක අපිට තහවුරු කිරීමේ හැකියාවක් තියෙනවා කලින් හොයාගත්ත තොරතුරුත් එක්ක. ඔය හරි පරීක්ෂණයේ සිදුවෙච්ච ක්‍රමය එක්ක අඩුපාඩුවක් එක්ක පමාවක් මොකක් කර තිබුණාද? මුල් අවස්ථාවේදී මේ පරීක්ෂණය බොහොම හොඳට කරා. එතකම සැකරුවන් විශාල ගාණක් අත්අඩංගුවට ගත්තා. නමුත් යම්කිසි කාලයක් එක්ක විමර්ශනවල ඉලක්ක සමහර අවස්ථාවලදී එක පැත්තකට විතරක් යොමු වෙලා මේ අපරාධ කරුවන් සහ ඒට ඍජුවම සහාය දුන්න තැනැත්තන් කෙරෙහි වැඩි අවධානයකින් කටයුතු කරලා තිබුණා. මේ පසුබිමේ සිටින පිරිස මගහැරීමක් වෙලා තිබුණා. ආපහු ප්‍රශ්නයක් දැන් ඔබතුමාලා නීතිඥ මහත්මයෙක් අත්අඩංගුවට ගන්නවා නීතිඥ හිජාස් හිස්බුල්ලා. දැන් මේ සම්බන්ධයෙන් නික්සි තොරතුරු නොමැතිව අත්අඩංගුවට ගැනීමක් සිදු වෙනවා නම් ඒකේ යම්කිසි ආකාරයක කරන අසාධාරණ සායක සමාජයට දෙන පණිවිඩෙත් වැරදි. නිසි තොරතුරු තියෙනවද අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නකොට මේ එහෙම සම්බන්ධතාවයක් තිබෙනවා කියලා? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාමාන්‍ය හුදු පැමිණිල්ලක් මත හෝ හුදු තොරතුරක් මත කවදාවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න තීරණය කරනවා නම් ඒ තීරණය කරන්න කලින් ඒ තැනත්තාට එරෙහිව චෝදනා කරන්න පුළුවන් චෝදනාවක් තියෙනවද? ඒ චෝදනාව සඳහා අවම තරමින් අපේ රටේ නීතිය කියන හැටියට සාධාරණ විශ්වාසදායී තොරතුරක් තියෙනවද? සාධාරණ සැකයක් තියෙනවද කියන මට්ටමට එනවා. මේ අත්අඩංගුවට ගැනීම කරලා තියෙන වගේ ඊට එහා තියෙන තත්ත්වයක් තියෙන්නේ පැහැදිලිවම ඒ අය අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් කරුණු සහිතව තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් අපහසුතාවයට පත් ජනතාවට අවසිම අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ මනුසත් දෙරණ ජාතික ක්‍රියාන්විතය අද 26 වන දිනටත් ක්‍රියාත්මකයි. ඇඳිරි නීතිය හේතුවෙන් දෛනික කටයුතු සිදු කර ගැනීමට නොහැකි ජනතාවට සරණක් වන්නට මනුසත් දෙරණ ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය විහාරස්ථාන සහ දේවස්ථාන රැසක බෙදා දෙනු ලැබුවා.
ඇතරම ඩයලොග් ආයතනය සහ මනුසත් දෙරණ එකතු වෙලා COVID-19 වලින් අපහසුතාවට පත් වෙලා ඉන්න ජනතාව වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරනවා. ඉතින් මටත් අවස්ථාව ලැබුණා ඩයලොග් ආයතනය නියෝජනය කරමින් ඒට දායකත්වය ලබා දෙන්න. දෙරණ ආයතනය විමර්ශන බුද්ධියකින් යුතුව මනුසත් දෙරණ කියන වැඩසටහන තුලින් මේ කාරණාව ඉටු කරගෙන යනවා. අපි ඒක ගොඩක් සතුටු වෙනවා, පින් දෙනවා. අශීෂා පදනමේ ජේෂ්ඨ සමාජිකයන් වන තාරික් හසන් සහ සාදික් හසන් යන මහත්වරුන් විසින් ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කයේ තේපූර්, අලන්කේනි, කන්තලී සහ අග්බෝපුර ජීවත් වන ජනතාවට ආහාර ද්‍රව්‍ය බෙදා දුන්නා. ඉදිරියටත් මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්තය සිදු කරන්නේ ඩයලොග් සමගයෙක්වයි. මීට අමතරව දිවයිනේ වැඩි අවධානමකට ලක් වූ COVID-19 ආසාදිතයන් ප්‍රතිකාර ලබන රෝහල සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමේ ව්‍යාපෘතියක් මනුසත් දෙරණ ආරම්භ කළේ මෙරට ප්‍රමුඛ මූල්‍ය ආයතනයක් වන LOLC සමූහ ව්‍යාපාරයේද පූර්ණ දායකත්වය ඇතිවයි. යනුව LOLC සමගින් එක්ව පෙරදිනිය මහරෝහල සඳහා මනුසත් දෙරණ වෛද්‍ය උපකරණ ලබා දුන්නේ මෙලෙසින්. දවසේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කරන්න විශේෂයෙන් අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් රෝගී සත්කාර සේවාවන් කරගෙන යාමේදී මනුසත් දෙරණ ආයතනය සහ LOLC ආයතනය අප වෙත කරන ලද මේ පරිත්‍යාගය ඉතාමත් අගය කොට සලකනවා අපි. LOLC සමග එක්ව මනුසත් දෙරණ දිවයිනේ වැඩි අවධානමකට ලක් වූ රෝහල්වල පහසුකම් සපුරාලීමට ඉදිරියේදීත් කටයුතු කරනු ඇති. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. එත් සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ දවසක්.